අයිබෝන්. ඔබ සිහින දකින්නවද? ඔබ හයි මගෙන් රැට නිින්දෙන් පේන හීනද එහෙම නැත්නම් අපි ජීවිතය ගැන දකින හීනද කියලා. මං අහන්නේ දෙවෙනි කාරණේ. ජීවිතය ගැන අපි විවිධ හීන දකිනවා. පුංචි ඔබටත් ඔබේ ජීවිතේ හීනයක් ඇති. කවදා හරි ලොකු වුණාම මම මෙන්න මේ වගේ කෙනෙක් වෙනවා. මෙන්න මේ වගේ පුද්ගලයෙක් වෙනවා. මෙහෙම දේවල් කරනවා. ওই වගේ විවිධ සිහින ඇති. සිහින ඔබ සාර්ථක කරගන්න යථාර්ථයක් බවට පත් කරගන්න උත්සාහ දරනකම් මේවා සිහින පමණයි. නමුත් සිහිනයක් යථාර්ථයක් බවට පත් කරගන්න බැරි නැහැ ඔබට. ඒ වෙනුවෙන් කැප වෙන්නයි අවශ්‍ය. සිහිනයක් වෙන්න නොදී සිහිනයක් හැබෑවක් කරගන්න ඔබට හයිය ශක්තිය තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් පන්නරයක් ශක්තියක් ගන්න ඔබට අද තියෙනවා වටින දෙයක් කරන්න. ඒ තමයි අද ඔබ ලබන අධ්‍යාපනය හොඳින් සිදු කරන එක. ඉතින් හොඳින් ඉගෙන ගත්තොත් හීන හැබෑ කරගන්න එක තරම් අපහසු නෑ. ඉතින් ඔබේ හීනෙට යන්න හයියක් වෙන්න මේ උදෑසනත් අපි සූදානම් ජාතික පාසල විද්‍යාව කණ්ඩායම. අද දවසේ අපි ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඔබ විශේෂයෙන්ම ප්‍රිය කරන පාඩම් මාතෘකාවක්. පෞද්ගලිකව පාසල් යන කාලේ මගේ විද්‍යාව විෂය නිර්දේශය ඇතුලේ බොහොම ප්‍රියතම පාඩම් මාතෘකාවක් මේ. අදටත් මේ කාරණා පිළිබඳව විද්‍යාත්මක කාරණා පිළිබඳව අපිට මතකයි. ඒ නිසා අපි හරියට ඉගෙන ගමු. අපි අද තෝරගත්ත පාඩම් මාතෘකාව තමයි චලිතය පිළිබඳ නිව්ටන් නියම. මේ පාඩම් මාතෘකාව පිළිබඳව ඔබත් එක්ක සාකච්ඡා කරන්න දැනුම බෙදා දෙන අද දවසේ අපි කැඳවගත්ත ජාතික පාසල විද්‍යාව මැදිරියට මිනුවන්ගොඩ බුරුල්ලපිටිය ජාතික පාසලේ විද්‍යා ආචාර්ය ගෝකුල සිරිවර්ධන සර්වත් කඳාන ශාන්ත සෙබස්තියන් මහාවිද්‍යාලයේ විද්‍යා ආචාර්ය වසන්ත ගුණවර්ධන සර්වත්. අයිබෝන්. උදෑසනම මේ පාඩම් මාතෘකාවට ගෝකුල සර්ගෙන් ප්‍රවේශයක් ලබා ගන්න හිතුවා. අපි චලිතය පිළිබඳ නිව්ටන්ගේ නියම මේ මාතෘකාව හඳුනගමු මුලින්ම. ඔව්. ප්‍රභා දැන් ඇත්තටම අපි මේ පරිසරයේ දිහා දැක්කහම අපි ඕන තරම් චලිත දකිනවා. ගස් වලින් ගෙඩි පළතුරු වැටෙනවා, එහෙම නැත්නම් වාහන ගමන් කරනවා, අපි සෙල්ලම් කරනවා. මේ සියලු දේවල් ගැන අපි කතා කරද්දී මේවා පසුබිමේ තියෙනවා යම්කිසි භෞතික විද්‍යාත්මක සංසිද්ධි කීපයක්. ඉතින් මේවා පිළිබඳව දුවේ පුතේ අපි 10 වසරේදී තමයි ඇත්තටම අපි මේ පාඩම් මාතෘකාවක් විදිහට අපි කතා කරන්නේ. ඒ නැතත් මේවා පිළිබඳව අපි සාමාන්‍ය අවබෝධයක් ලබා ගැනීම සාමාන්‍ය ජීවිතයේදීත් අපිට ඉතා වැදගත්. මේක මොකද අපි සාමාන්‍යයෙන් ගත්තාම මේ ජීවිතේ ගොඩාක් දේවල් වලට හේතුව අපිට භෞතික විද්‍යාව වැනි විෂයන් මගින් අපිට හොයාගන්න පුළුවන්. ඉතින් අපි බලමු අද මේ ප්‍රධාන වශයෙන් චලිතය සම්බන්ධයෙන් නිව්ටන් කියන විද්‍යාඥයව අහලක් තියෙනවා. ඉතින් ඊටාම මේ භෞතික විද්‍යාවේ පියා විදිහට අපි සලකන්නේ නිව්ටන් කියන විද්‍යාඥයා. ඉතින් අපි මීට අවුරුදු ගණනාවකට පෙර මේ හොයාගත්ත මේ කතන්දරය අපි අද ඔබට මේ යම්කිසි ආකාරයකින් කියලා දෙන්න තමයි හදන්නේ. ඉතින් අපි බලමු ඉස්සෙල්ලාම මේ චලිතය පිළිබඳ නිව්ටන් නියම ගැන කතා කරද්දී අපිට මුලින්ම කතා කරන්න සිද්ධ වෙනවා මේ බලය කියන එක ගැන. ඉතින් අපිට ඉස්සෙල්ලාම බලයක් කියන එක මොකක්ද කියන එක අර්ථ දැක්වීමක් බලමු. බලයක් කියලා කියන්නේ ඇදීමකට එහෙම නැත්නම් තල්ලු කිරීමක්, ඔසවීමක් හරි තෙරපීමකට හරි තමයි අපි සරලව මේ බලය කියලා කියන්නේ. දුවේ පුතෝ ඔබ දන්නවා ඉතින් මේ බලය පිළිබඳව වැඩිපුරම කතා කරද්දී අපිට නිව්ටන් කියන ඒකකයක් මෙතෙන්දි මතක් වෙනවා. මොකද නිව්ටන් කියන විද්‍යාඥයා සිහිවීම පිණිස අපි නිව්ටන් කැපිටල් N අකුරෙන් තමයි බලය කියන එක සංකේතවත් කරන්නේ. ඉතින් අපිට මේ බලයක් යම්කිසි වස්තුවකට දුන්නම ඒ වස්තුවේ යන්න අපිට වෙනස්කම් ඇති කරන්න පුළුවන්. ඒ වෙනස්කම් වලින් මොනවද මේ බලයක් අපි වස්තුවකට දුන්නොත් මොනවද කරන්න පුළුවන් වෙනස්කම් කීපයක් තියෙනවා. බලමු අපි එකින් එක මොනවද මේ වෙනස්කම් කියලා. පළවෙනි වෙනස්කම තමයි බලන්න වස්තුවක් නිශ්චලව තියෙනවා නම් අපිට මේ නිශ්චල වස්තුවකට අපිට බලයක් දුන්නොත් ප්‍රමාණවත් බලයක් දුන්නොත් අපිට ඒක චලනය කරන්න පුළුවන්. ඔබ දන්නවා ඔබ අත්දැකීමෙන් සමහරට බයිසිකල් පදිද්දී ඔබ දන්නවා පැඩල් එකට යම්කිසි බලයක් දුන්නාම බයිසිකලේ යන්න ගන්නවා. දෙවෙනියට අපිට පුළුවන් මේ චලනය වෙන වස්තුවක් අපිට නිශ්චල කරන්නත් අපිට පුළුවන් බලයක් යොදලා. ප්‍රතිරෝධී බලයක් යොදලා. ඔබ පදින බයිසිකලයට බ්‍රේක් එක අල්ලනවා කියන එකේ තේරුම ඔන්න ඔය වැනි එකක්. ගමන් කරමින් තියෙන වස්තුවක් ඔබ නවත්තනවා බලයක් යොදලා. තවත් ආකාරයක් ඔබ ඔතන දකිනවා මේ දවස්වල අපිට නිතර දෙවේලෙත් කතා වෙන LPL තරංගාවලියත් ඔබට මතක් වෙනවා. මේ මෙතෙන්දි පෙන්නන්නේ ඔබට පේනවා මේ වස්තුවක දිශාව වෙනස් කරනවා. දැන් බෝලයක් එවනවා යම්කිසි කෙනෙක්. ඒකට පිටෙන් පහරක් එල්ල කරනවා කියලා කියන්නේ චලන වෙන වස්තුවේ දිශාව වෙනස් කිරීමටත් බලයක් යොදන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් ක්‍රිකට් වලින් මේකත් උදාහරණයක් ඔබට හිතන්න පුළුවන්. චලන වෙන වස්තුවක වේගය වෙනස් කරන්න පුළුවන්. හිමින් එන පන්දුවකට තව පහරක් එල්ල කරලා ඒකේ වේගය වැඩි කරන්න පුළුවන් අපිට. එහෙම නැත්නම් අපිට වේගය අඩු කරන්න පුළුවන්. මේ වගේ වේගය වෙනස් කිරීමකට ලක් කරන්න පුළුවන්. බයිසිකල් එකේ පැඩල් එක අපි ටිකක් ඉක්මනින් පෑගුවොත් අපිට බයිසිකලේ වේගවත් කරන්න පුළුවන්.
අපිට යන ගමන් අපි පැඩල් නොකර හිටියොත් අපිට පොඩ්ඩක් එහෙම නැත්නම් බ්‍රේක් එක ඇල්ලුවොත් අපිට වේගය අඩු වැඩි කරන්න පුළුවන්. මෙන්න මේ වේගය අඩු වැඩි කිරීමත් අපිට බලයක් මගින් සිදු කරන්න පුළුවන්. දැන් මේ ආකාරයට ඔබට තේරෙනවා මේ බලයක් නිසා සාමාන්‍යයෙන් අපිට වස්තුක හැඩය වෙනස් කරන්න පුළුවන් දුවේ පුතේ. ඔබට කම්බියක් වැනි දෙයක් දුන්නොත් අපිට ඔබට නමන්න පුළුවන් ඕක. ඉතින් අපිට බලයක් යොදලා නැමීමක් එහෙම නැත්නම් වස්තුක හැඩය වෙනස් කිරීමක් සිදු කරන්නත් පුළුවන්. මෙන්න මේ ආකාරයේ අපිට මේ බලයක් නිසා අපිට සිදු කරන්න පුළුවන් දේවල් කීපයක් ඔබට මේ කතා කරේ. ඉතින් අපිට මේ වස්තුවක මේ අපි කතා කරමු මේ බලය පිළිබඳව ගත්තොත් බලය අපි කියනවා දෛශික රාශියක් කියලා. දැන් දුවේ පුතේ ඔබට මතක ඇති මේ දෛශික රාශියක් කියන්නේ මොකක්ද කියන එකත් මතක ඇති. ඕනෑම දෙයක අපි දෛශික රාශියක් ගැන කතා කරොත් මේ රාශියට විශාලත්වයක් තියෙන්න ඕනේ, නිශ්චිත දිශාවක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට මේක හඳුන්වන්න විශාලත්වයක් නිව්ටන් 10යි නිව්ටන් 15යි කියලා යම්කිසි විශාලත්වයක් තියෙනවා මේ බලයට. හරි. ඊට පස්සේ මේ බලය ක්‍රියාත්මක වන දිශාවක්. මෙතන පෙන්නනවා ලී කොටයකට තිරස්ව බලයක් යොදලා තියෙනවා. එහෙනම් මේ බලය යොදන දිශාව තමයි ওই ඊතල ඊ හිසකින් පෙන්වන්නේ ඒක තමයි. මම ඔබට මේක ඊටාම සරල ක්‍රියාකාරකකින් පෙන්නුවොත් එහෙම මම මෙතන ලී කොටයක් අරගෙන තියෙනවා. මම මේ ලී කොටේ මේ දුනු තරාදියේ ඔසවනවා. ඊටාම සරලයි. ඔබට පේනවා මේ දුනු තරාදියේ යම්කිසි පාඨාංකයක් මෙතන තියෙනවා. ඉතින් මේ දුනු තරාදියේ පාඨාංකයෙන් ඔබට පේන්නේ විශාලත්වය. ඒතර ඔබට පේනවා මේ ලී කොටේ පල්ලෙහාට එසවිලා තියෙනවා. ඉතින් ඒක තමයි දිශාව. මේ පැත්තට තමයි ඒකේ ගුරුත්වාකර්ෂණ බලය නිසා තමයි මේක වෙන්නේ. එහෙනම් බලය පල්ලෙහාට ක්‍රියාත්මක වෙන්නේ මේ දිශාව මේ බලයේ දිශාව පල්ලෙහාට විශාලත්වය මෙතනින් පේනවා. ඒතර විශාලත්වයක් සහ දිශාවක් බරටත් තියෙනවා. එහෙනම් බර කියන්නේ බලයක්. මොකද විශාලත්වයක් සහ දිශාවක් තියෙනවා. ඉතින් ඊටාම සරලයි ඔබට ඊටාම පැහැදිලි. ඒතර විශාලත්වයක් සහ දිශාවක් තියෙන ඒවාට අපි කියනවා දෛශික රාශි කියලා. එහෙනම් බලයත් දෛශික රාශියක්. ඉතින් මේ ආකාරයට අපිට බලය කියන්නේ මොකක්ද කියන එක ඔබට හඳුනා ගන්න ලැබුණා. බලයක් කියන්නේ කවුද කියලා අපි පෙන්නුවා. බලයක් නිසා කරන්න පුළුවන් දේවල් ටික කිව්වා. ඊට බලයක් කියන්නේ දෛශික රාශියක් කියන එකත් ඔබ හඳුනාගත්තා. වසන්තස අපි ඊළඟට කතා කරමුද මේ අසමතුලිත බලයක් කියලා කියන්නේ මොකක්ද කියලා? ඔව් ඇත්තටම ආදරණීය දුවේ පුතේ දැන් අපි මේ බලය පිළිබඳව බලය කියන්නේ මොකක්ද මේක කොහොමද විග්‍රහ කරගන්නේ කියන කාරණාව ගෝකුල සර් බොහොම පැහැදිලිව ඔයාට ඉදිරිපත් කළා. දැන් අපි බලමු මොකද්ද මේ බලය සම්බන්ධව අපි කතා කරන අසමතුලිත බලය කියන කාරණාව. දැන් හිතන්න පුතේ යම් අවස්ථාවක අපි බලයක් යොදලා චලනයක් සිදු කරන්න පුළුවන් වුණාම බලයක් යොදලා යම් අවස්ථාවක චලනයක් සිදු කරන්න පුළුවන් වුණාම අපි කියනවා අර මුල් අවස්ථාවේ චලනයේ සිදු කරන්න බැරි උනේ එරෙහිව තිබුණු ප්‍රතිරෝධ බලයේ විශාලත්වය නිසානේ. යම් අවස්ථාවක් ආවා ඒ ප්‍රතිරෝධය අභිබවා යන්න පුළුවන් වෙන. ඒ ප්‍රතිරෝධය අභිබවා යන්න පුළුවන් උනේ ඊට වඩා වැඩි යම්කිසි බලයක් ක්‍රියාත්මක වෙච්ච නිසා. පුතේ අර සමතුලිතතාවේ පවතින තාක් ඒ කියන්නේ එක්කෝ නිශ්චලව එහෙම නැත්නම් අපි කියන ඒකාකාර ප්‍රවේගයෙන් ඒ සමතුලිතතාවයේ පවත්වා ගන්න පුළුවන් වෙච්ච සෑම වෙලාවෙම මෙතන තිබුණේ සමතුලිත බලයක්. සමතුලිතනේ අවස්ථාව. හැබැයි ඔය සමතුලිතව බිඳ වැටිච්ච ගමන් සමතුලිතයේ බිඳ වැටුණු ගමන් ඔන්න පුතේ ඇති වෙන බලයට කියනවා අසමතුලිත බලයක් කියලා. අපි බලමු මොකද්ද මේ අසමතුලිත බලය කොහොමද අපි එහෙනම් විග්‍රහ කරගන්නේ කියලා. අපි කියනවා පුතේ වස්තුව චලනය කිරීමට සෑහෙන තරම් බලයක් යෙදූ විට එය සමතුලිත කිරීමට ප්‍රතිරෝධී බලයට නොහැකි වූ විට ඉතිරිවන බලය අසමතුලිත බලය කියලා අපි හඳුන්වනවා. අසමතුලිත බලය කියලා හඳුන්වනවා. ඒ කියන්නේ පුතේ අපිට යම් අවස්ථාවක බලය යොදනකොට මේ බලය යොදන්න පුළුවන් අපි විශේෂ අවස්ථා තුනක් ගමු. විශේෂ අවස්ථා තුනක් ගමු. අපිට කියන්න පුළුවන් යම් අවස්ථාවක තියෙන ප්‍රතිරෝධ බලයට වඩා අඩු බලයක් යොදනවා. යම් වස්තුවක පවතින බලයට වඩා අඩු බලයක් යොදනවා. වස්තුව චලනය වෙන්නේ නැහනේ. වස්තුව චලනය වෙන්නේ නැහැ. මොකද ප්‍රතිරෝධී බලය වැඩි. එහෙනම් යොදන බලය ප්‍රමාණවත් නැහැ. ඒ වස්තුව චලනය කරගන්න. අපිට යොදන්න පුළුවන් තව අවස්ථාවක් තමයි අර තියෙන ප්‍රතිරෝධ බලයට නැත්තම් අදාළ ඝර්ෂණ බලයට සමාන බලයක් යොදනවා. දැන් බලන්නකෝ පළවෙනි රූප සලනෙන් පේනවා වස්තුව සතුව නිව්ටන් 9ක බලයක් තියේදී නිව්ටන් 5ක බලයක් යොදනවා. ඒ කියන්නේ ඝර්ෂණය නැත්තම් ප්‍රතිරෝධ බලය නිව්ටන් 9ක් වෙනකොට
නිව්ටන් 5ක බලයක් යොදනවා. චලනය වෙන්නේ නැහැ. චලනය වෙන්න විදියක් නැහැ. දෙවෙනි රූපේ බලන්නකෝ. නිව්ටන් 9ක ප්‍රතිරෝධ බලයක් තියෙද්දි අපි යොදනවා නිව්ටන් 9ක බලයක්. ඒත් වස්තුව චලනය වෙන්නේ නැහැ. මොකද හේතුව මේ අවස්ථා දෙකේම බලය සමතුලිත අවස්ථාවේ පැවතිලා තියෙන අසමතුලිත උන්නේ. බලන්න මේ තුන්වෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාවේදී පුතේ ප්‍රතිරෝධ බලය ඝර්ෂණ බලය පවතින්නේ 9යි නිව්ටන්. අපි යොදනවා නිව්ටන් 10ක බලයක්. නිව්ටන් 10ක බලයක්. දැන් මොකද වෙන්නේ? දැන් පුතේ අපි යොදන බලය නිව්ටන් එකකින් වැඩි. දැන් බලන්න මොකද වෙන්නේ? වස්තුව චලනය වෙනවා. වස්තුව චලනය වෙනවා. එහෙනම් ඔන්න ඔතන පුතේ ඔය පවතින නිව්ටන් එකේ බලයට අපිට කියන්න පුළුවන් අසමතුලිත බලය කියලා. අසමතුලිත බලය කියලා. කොහොමද මේ අසමතුලිත බලය අපි හෙව්වේ? අපි යෙදුව බලය නිව්ටන් 10යි. ඝර්ෂණ බලය නැත්නම් ප්‍රතිරෝධ බලය නිව්ටන් 9යි. මේක අඩු කරාම අපිට එනවා නිව්ටන් එකක බලයක්. අපි කියනවා මේ නිව්ටන් එකේ බලය තමයි පුතේ එම අසමතුලිත බලය හේතුවෙන් වස්තුව චලනය වෙන්න පටන් ගත්තේ ආන්නේ කියන අසමතුලිත බලය නිසා නිව්ටන් 1යි. ඒතර නිව්ටන් 1ක අසමතුලිත බලයක් තමයි මෙතෙන්දි ක්‍රියාත්මක වුනේ. ඉතින් පුතේ මේ විදිහේ යම් යම් බලයන් ක්‍රියාත්මක වෙනකොට මේ අපි යොදන්න ඕනේ ඉරෙහි බලය තීරණය කරන්න අදාළ පෘෂ්ඨයේ ස්වභාවයේ පවා බලපානවා. ස්වභාවයේ පවා බලපානවා. දැන් හිතන්නකො රළු පෘෂ්ඨය සහ සුමට පෘෂ්ඨයක් ගත්තොත් සමහරට රළු පෘෂ්ඨයකදී අපි වැඩි බලයක් යොදන්න ඕන අසමතුලිත අවස්ථාවකටපත් වෙන්න. හැබැයි සුමට පෘෂ්ඨයක එහෙම එකක් නැහැ. නේද? දැන් සුමටයි කියන එකේ තේරුම ඝර්ෂණයක් නැහැ කියන එකනේ. දැන් රළු පෘෂ්ඨයක් ගත්තොත් ඝර්ෂණයේ වැඩි පෘෂ්ඨයක් ගත්තොත් දැන් ඔබ හිතන්න බෝලයක් බිම දිගේ යවනවා. දැන් මේ අවස්ථාවේ මේක යම් දුරක් ගිහලා නවතිනවා. ඇයි මේ නවතින්නේ? නවතින්නේ අර අපි යොදපු බලයට ඉරෙහිව යම් බලයක් මේ පොළව මගින් නැත්තම් මේ චලන වෙන පෘෂ්ඨයමයි ඇති කරපු හින්දා. එතකොට එතෙන්දි පුතේ යම් කිසි අසමතුලිත බලයක් ක්‍රියාත්මක වෙනවා. ඔන්න පුතේ පළවෙනි පෘෂ්ඨය සහ දෙවෙනි පෘෂ්ඨය මේ පළවෙනි පෘෂ්ඨයේදී ප්‍රතිරෝධ බලය ඉදිරියට තියෙන්නේ 5යි නිව්ටන් 10ක බලයක් ක්‍රියාත්මක වෙනවා. නිව්ටන් 10ක බලයක් ක්‍රියාත්මක වෙනවා. දැන් මෙයා චලනය වෙනවද? ඔව් චලනය වෙනවා. දැන් බලන්න B අවස්ථාව. B අවස්ථාව බැලුවාම නිව්ටන් 10ක බලයක් අපි යොදනවා. ප්‍රතිරෝධ බලය නිව්ටන් 9ක් තියෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් ඔයාට පේනවා පුතේ මේ දෙන්න බැලුවාම A කියන රූපයේදී ඇතිවෙච්ච ප්‍රවේගය සාපේක්ෂව වැඩි නේද? ඒ අවස්ථාවට වඩා B අවස්ථාවේ ප්‍රවේගය අඩුයි. එහෙනම් A වල ප්‍රවේගය වැඩි, B වල ප්‍රවේගය අඩුයි. ඇයි මේ ප්‍රවේගය වෙනස් වුනේ? මේ ප්‍රවේගය වෙනස් වුනේ පුතේ මෙතෙන්දී අර ඇතිවෙච්ච ඉරෙහි බලයට අපි යොදන බලය එක්කාසු වුණාම නැත්නම් ඒ දෙකේ අන්තර්ක්‍රියාව නිසා ඇතිවෙච්ච අසමතුලිත බලයේ ප්‍රමාණය. ඔන්න ඔය වගේ මේ කරුණුකාරණා සියල්ලම කෙරෙහි බලලා ඒ කියන්නේ කොහොමද මේවා මේ අසමතුලිත බලයක දක්වන අන්තර්ක්‍රියා කියලා සලකල බලලා හරි අපූර්ව නියමයක් ඉදිරිපත් කරනවා සර් අයිසැක් නිව්ටන්. සර් අයිසැක් නිව්ටන් කියන්නේ ඇත්තටම මහා ප්‍රඥයෙක්. පුදුමාකාර දැනුමක් තිබුණු පුදුමාකාර ඉදිරිපත් කිරීම කරපු විද්‍යාඥයෙක්. 1642 තමයි ඉපදුනේ. ඉතින් විවිධාකාර ශාස්ත්‍ර පිළිබඳ මහා දැනුමක් ඉදිරිපත් කරපු ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක් තමයි පුතේ සර් අයිසැක් නිව්ටන් කියලා කියන්නේ. අපි බලමු සර් අයිසැක් නිව්ටන් ඉදිරිපත් කරපු නිව්ටන්ගේ චලිත නියම කියලා අපි හඳුන්වන නියමයන්ගේ පළවෙනි නියමය. ඔන්න මම මේ ට්‍රොලිය මත ලී කුට්ටියක් තියලා දැන් මේ හිමීට අදිනවා කියන්නේ මේ හිමීට අදිනකොට කිසි ගැටලුවක් නැහැ. මේ ලී කුට්ටියත් එක්ක මේක චලනය වෙනවා. ඔන්න ඊළඟට මම මේ ලී කුට්ටිය මෙහෙම තියෙද්දි වේගෙන් අදිනවා. ඔබ දැක්ක නිරීක්ෂණේ? ඔන්න බලන්න. මම මෙහෙම තියෙද්දි මේ ට්‍රොලිය ඇද්දා. එතකොට මේ ට්‍රොලිය අදිනකොට ට්‍රොලිය ගමන් කරාට ලී කුට්ටිය ගමන් කළේ නැහැ. ට්‍රොලිය ගමන් කළාට ලී කුට්ටිය ගමන් කළේ නැහැ. ඇයි එහෙම උනේ? ඇයි එහෙම උනේ? මෙතෙන්දි පුතේ මේ ට්‍රොලිය මත ලී කුට්ටිය තියෙනකොට මෙතන යම් සමතුලිත බලයක් ක්‍රියාත්මක වෙලා තියුනේ. යම් සමතුලිත බලයක් ක්‍රියාත්මක වෙලා තියුනේ. හැබැයි මම ට්‍රොලිය මත යෙදුවා අසමතුලිත බලයක්. ට්‍රොලිය මත යෙදුවා අසමතුලිත බලයක්. ට්‍රොලිය මත අසමතුලිත බලයක් යොදනකොට ට්‍රොලිය චලනය වුණා.
හැබැයි ලී කුට්ටිය මත අසමතුලිත බලය ක්‍රියාත්මක නොවිච්ච හින්දා ලී කුට්ටිය එහෙම නතර වුණා. ඉතින් මේකෙන් හරි අපූර්වට අර නියමයේ විග්‍රහ කරගන්න පුළුවන්. දැන් මේ බලන්නකො නියමය. මේ නියමය කියලා මෙන්න මෙහෙම. නියමයේ කියනවා බාහිර අසමතුලිත බලයක් යෙදෙන තුරු නිශ්චල වස්තු නිශ්චලතාවයේම පවතින අතර චලනය වන වස්තු ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ. බාහිර අසමතුලිත බලයක් යෙදෙන තුරු නිශ්චලතාවයේ පවතින වස්තු නිශ්චලතාවයෙන් පවතින අතර චලනය වන වස්තු ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ. ඊතර පුතේ දැන් මේ අවස්ථා සලකල බලනකොට ඔයාට ඊටාම පැහැදිලිව පේන කාරණාවක් තමයි මේ අසමතුලිත බලය කියන එක ඇති වෙන්නේ අසමතුලිත බලය කියන එක ඇති වෙන්නේ අර අපි යෙදීමත් එක්ක මේ අසමතුලිත බලය නිසා තමයි යම් කිසි චලනයක් වෙන්නේ. එතකොට නිව්ටන් කියනවා අසමතුලිත බලයක් යෙදෙන තුරු වස්තුවක් පවතින්න පුළුවන් අවස්ථා දෙකයි තියෙන්නේ. එක්කෝ නිශ්චලතාවය තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙන්න පුළුවන්. දැන් බලන්න පුතේ මෙන්න මේ රූප රාමුව. දැන් මේ රූප රාමුව දැක්කහම ඔයාලට පැහැදිලිව පේනවා ඔන්න රළු පෘෂ්ඨයක් සහ සුමට පෘෂ්ඨයක් ඔයාලට දීලා තියෙනවා. අපි මේ වීදුරු බෝලේ චලනය කරමු මේ පෘෂ්ඨ දෙක හරහා. දැන් ඔයාලට පේනවා රළු පෘෂ්ඨයේ වීදුරු බෝලේ චලනය කරනකොට මේක යම් කිසි වේගකින් චලනය වෙලා නතර වෙන්න ගත්තා. දැන් බලන්න සුමට පෘෂ්ඨයේ මොකද වෙන්නේ කියලා. අපි කියන නතර නොවි නොනැවතී ඉදිරියට ගමන් කරනවා. ඇයි මේ රළු පෘෂ්ඨයේදී නතර වෙන්න හේතුව? ආන්න පුතේ රළු පෘෂ්ඨයේදී අසමතුලිත බාහිර බලයක් ඇති වුණා. අසමතුලිත බාහිර බලය නිසා මොකද වුනේ? මෙයාට යන්න පුළුවන් වේගය අඩු වුණා. එහෙනම් එයාට ඒකාකාර ප්‍රවේගයෙන් යන්න හම්බුනේ නැහැ. නිශ්චලතාවයටපත් වෙන්න ගත්තා. ගෝකුල සර් කිව්වනේ ඉස්සලා බලයක් යොදලා චලනයේ වස්තු නිශ්චල කරන්න පුළුවන් කියලා. හැබැයි දෙවෙනි රූපේදී මොකද වුනේ? පෘෂ්ඨයේ සුමටයි කියන්නේ සුමටයි කියන්නේ ඝර්ෂණයක් නැහැ කියන එකනේ. එහෙනම් බාහිර අසමතුලිත බලයක් යෙදුන්නේ නැති නිසා මෙයා ඒකාකාර ප්‍රවේගයෙන් දිගටම චලනය වෙන්න ගත්තා. ඉතින් ඔන්න ඔය විදිහට පුතේ අපිට මේ විවිධ අවස්ථාවල චලිතයන් පිළිබඳ බොහොම හොඳ විග්‍රහයක් කරගන්න පුළුවන් මේ නිව්ටන්ගේ පළමු නියමය ඇසුරින්. දැන් ඔබට එදිනෙදා හොඳට හුරු ක්‍රීඩාවක් තියෙන කැරම් ක්‍රීඩාව. මේ කැරම් ක්‍රීඩාව කරද්දී ඔබ දන්නවා ඔය කැරම් මිත්තෙකුට අපි පහර දුන්නාම නේද? කැරම් මිත්තෙකුට පහර දුන්නාම මේ කැරම් මිත්තා ගිහිල්ලා යම් තැනක වැදිලා චලනය වෙලානේ විවිධ දුරක් ගමන් කරනවානේ. දැන් ඔබ හිතන්නකෝ මේ පුයර දානවයි කියලා මේ බෝඩ් එකට කැරම් බෝඩ් එකට පුයර දානවා. පුයර දැම්මහම මොකද වෙන්නේ? මේකේ වේගය තවත් වැඩි වෙනවා. නේ? තවත් වේගෙන් ගමන් කරන්න ගන්නවා. ඇයි ඒ? එතකොට පුතේ අර යොදන්න ඕනේ බලය අඩු වුණා. මොකද අසමතුලිත බලය කියන කාරණාව අර පෘෂ්ඨයේ ස්වභාවයත් එක්ක වෙනස් වෙච්ච නිසා. ඒතර අපිට ඊටම් පැහැදිලිව කතා කරන්න පුළුවන් පුතේ නිව්ටන් ඉදිරිපත් කරපු පළවෙනි නියමයෙන් කියන්නේ අසමතුලිත බාහිර බලයක් යෙදෙන තුරු නිශ්චලතාවයේ පවතින වස්තු නිශ්චලතාවයෙන් පවතින අතර චලනය වන වස්තු ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ කියන කාරණාව. මසන්ත සර් බොහොම හොඳින් පැහැදිලි කරා අපිට නිව්ටන්ගේ පළමු නියමය පිළිබඳව. ගෝකුල සර් අපි කතා කරමුද නිව්ටන්ගේ දෙවන නියමය ගැන? ඔව් ප්‍රභා. දුවේ පුතේ මේ නිව්ටන් මේ බලයන් පිළිබඳව මේ නියම ඉදිරිපත් කරද්දී ඒක හරි ලස්සනට පඩිපෙලක් වාගේ පිළිවෙලට 1 2 3 කියලා මේ නියම තුනක් ඉදිරිපත් කරේ. දැන් අනිත් එක තමයි එයාගේ ඒ ඉදිරිපත් කිරීමේදී ඊටාම නිවැරදිභාවයක් ආරක්ෂා වුණා. දැන් ඔබට පළවෙනි නියමේ වසන්ත සර් කියද්දිම කිව්වා අසමතුලිත බාහිර බලයක් කියලා. දැන් ඔබට බාහිර කියද්දි තේරෙනවද එහෙනම් අභ්‍යන්තර බල කියලා જાතිකුත් තියෙනවද? දැන් ඔබ නිකන් හිතන්න මෙහෙම. ඔබ බස් එකකට නැගලා බස් එකක් දැන් බස් එකේ යනවා ගමන. බස් එක නැවතෙනවා. ඊට පස්සේ ඩ්‍රයිවර් කියනවා අනේ අපිට පොඩි තල්ලුවක් දෙන්නකෝ කියලා. ඔබ ඉන්න තැන ඉඳන්ම සීට් එක තල්ලු කරොත් එහෙම. එහෙම නැත්නම් ඉන්න තැන ඉඳන් බස් එක ඇතුළේ ඉඳන් මගීන් ටික බස් එක ඇතුළේ ඉඳන් තල්ලු කරනවා. බස් එක චලනය වෙනවද? හැබැයි ඒ මගීන් ටිකම ආපහු එළියට බහැලා එළියේ ඉඳන් තල්ලු කරොත් මොකද වෙන්නේ? බස් එක චලනය වෙනවා. ඔබට තේරෙනවද? ඒතර බල ක්‍රියාත්මක වෙන්න ඕනේ පද්ධතියෙන් පිටත ඉඳන්. දැන් ඒකයි අර වසන්ත සර් කිව්වේ හැම වෙලෙම බාහිර අසමතුලිත බාහිර බලයක් කියලා. පද්ධතිය තුලදී බාහිර ඇතුලේ ක්‍රියාත්මක වුණොත් බල ඒක අභ්‍යන්තර බලයක්. ඒකෙන් අර පද්ධතියේ චලනයට වැඩක් වෙන්නේ නැහැ. ඒතකොට පද්ධතියෙන් එළියට ඇවිදින් එහෙම නැත්නම් පද්ධතියෙන් පිට ඉඳන් බාහිර අසමතුලිත බලයක් දුන්නොත් තමයි අර වසන්ත සර් කිව්ව පළවෙනි නියමෙදි
හරියට මෙතන බලන්න ඔබ දුවේ පුතේ නිව්ටන් විද්‍යාඥයා අපිට ඒක හරියටම කිව්වා අසමතුලිත බාහිර බලයක්ම ඕනේ කියලා. දැන් එතනින් එයා කියනවා නිශ්චල වස්තුවක් චලනය කරන්න පුළුවන් කිව්වනේ එතකොට. අසමතුලිත බාහිර බලයක් දීලා නිශ්චල වස්තුවක් චලනය කරන්න පුළුවන් කිව්වා. ඔන්න එයා දෙවෙනි නියමෙන් කියන්නේ තව ලස්සන කතාවක්. මොකද්ද? එහෙම චලනය වෙද්දි මොකද වෙන්නේ? දැන් අපි කියනවා අසමතුලිත බලයක් දුන්නොත් චලනය වෙනවා කියලා. නිව්ටන් විද්‍යාඥයා දෙවෙනියට කියනවා හරි. අපි අසමතුලිත බලයක් දෙමුකෝ වස්තුවකට. දැන් මොකද වෙන්නේ වස්තුවට? දැන් විද්‍යාඥයා කතා කරන්නේ අන්නේ දෙවෙනි අවස්ථාව පිළිබඳව. මේ බලන්න කියනවා දැන් වස්තුවක ඇතිවන ත්වරණය. ඒ කියන්නේ බලයක් දුන්නාම ඒට යොදනු ලබන අසමතුලිත බලයට අනුලෝමව සමානුපාතික වන අතර වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වේ කියලා. කිව්ව ගමන්ම නම් දුවේ පුතේ ඔබට ඕක තේරෙන්නේ නැතුව ඇති. නේද? බලය මේ සමානුපාතික වෙනවලු ඒ අසමතුලිත බලය සමානුපාතික වෙනවලු ත්වරණයට. ප්‍රතිලෝමව සමානුපාතික වෙනවලු ස්කන්ධයට. ඒකනේ මේ කියන්නේ. දැන් මෙතෙන්දි බලන්න මම මෙතෙන්දි ඔබට ගන්නවා ට්‍රොලියකට. දැන් මේ ට්‍රොලිය මම ඔබට පෙන්නන්න අසමතුලිත බාහිර බලයක් යොදනවා. මේ අසමතුලිත බාහිර බලය කොච්චරද විශාලත්වය කියලා මට ඔබට මේ දුනු තරාදියෙන් බලන්න පුළුවන්. මේ දුනු තරාදිය යොදලා තියෙන මම නිව්ටන් 2ක විතර ප්‍රමාණයක් ඔන්න මම දාලා තියෙනවා. ඔබට පේනද දුනු තරාදි පාට අංකය. ඔබ ට්‍රොලිය දිහා බලන් ඉන්න මම දැන් නිව්ටන් සාමාන්‍යයෙන් ගත්තොත් නිව්ටන් ඔය බලන්න නිව්ටන් 2ක විතර බලයක් තියලා තියෙනවා. දැන් ට්‍රොලිය දිහා බලන් ඉන්න මම අතෑරියොත් ත්වරණය. දැන් මේ බලයක් දුන්නු ගමන් ඔබ දන්නවා වස්තුවකට ත්වරණයක් තමයි ඇති වෙන්නේ. ඔබ දන්නවා දෙවෙනි පාඩමේදී ඒක උනා 10 වසරේ දෙවෙනි පාඩමේදී. දැන් ඔබ බලන් ඉන්න මං අන්න ත්වරණය. ත්වරණයකට ලක් වුණානේ. දැන් මම බලය වැඩි කරනවා. දැන් බලන්න මං ඉස්සෙල්ලා දුන්නේ නිව්ටන් 2ක් විතර දැන් මං දෙනවා 5ක් විතර. දැන් බලන්නකෝ වස්තුව චලනය වෙන විදිය. දැන් බලන්නකෝ දුවේ පුතේ. ඔබට ඉතා පැහැදිලි. ඔන්න මං ආයෙ බලය වැඩි කරනවා. ඔන්න දැන් බලය වැඩි කරනවා. ඔය ඉතාම පැහැදිලි. බලය වැඩි කරපු ගමන් ත්වරණය වැඩි වෙනවා. එහෙනම් අර නිව්ටන් විද්‍යාඥයා කියපු කතාව ඇත්තනේ. බාහිර බලයක් දුන්නම ඒ බලය අනුලෝමව සමානුපාතික වෙනවා බලයේ විශාලත්වයට. බලය වැඩි වෙන්න ත්වරණයත් වැඩි වුණා. බලය වැඩි වෙන්න ත්වරණයත් වැඩි වුණා. දැන් මම ස්කන්ධය වෙනස් කරලා බලමු. ඔන්න මම ස්කන්ධය වැඩි කරා. ට්‍රොලියේ. හරිනේ. දැන් මම දෙනවා නිව්ටන් 2ක් ඉස්සෙල්ලා දුන්නේ 2යිනේ. ඔන්න 2ක් දෙනවා. දැන් බලන්නකෝ මේක. බලන්නකෝ අර බොහොම ටිකයි යන්නේ. අනිත් එක තමයි ත්වරණය බොහොම අඩුයි. ඔය ඊටාම් පැහැදිලිනේ. ආයෙ බලමු. ඔය ස්කන්ධය වැඩි වුණාම දුවේ පුතේ ඊටා පැහැදිලි ස්කන්ධය වැඩිවීමත් එක්කලා ත්වරණය අඩු වෙනවා. එහෙනම් මොකද්ද? අන්න ඒක තමයි ප්‍රතිලෝමව සමානුපාතිකයි කිව්වේ. ඒ කියන්නේ ඔබට පැහැදිලි දැන් බලය වැඩි වුණාම ත්වරණය වැඩි වෙනවා. බලය අඩු වුණොත් ත්වරණය අඩු වෙනවා. ඒක අනුලෝමව සමානුපාතිකයි. එක සාධකයක් වැඩිවීමත් එක්කලා අනිත් සාධකෙත් වැඩි වෙනවා. හැබැයි ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතිකයි. ඒ කියන්නේ මොකද්ද? ස්කන්ධය වැඩි වුණාම ත්වරණය අඩු වුණා. ස්කන්ධය අඩු වුණොත් ත්වරණය වැඩි වෙනවා. එහෙනම් ප්‍රතිලෝමව සමානුපාතිකයි. අන්න බලන්න. එතකොට නිව්ටන් කියන විද්‍යාඥයා අපේ දෙවෙනි නියමෙන් කිව්වේ ඔන්න ඕක. දැන් බාහිර අසමතුලිත බලයක් දුන්නාට පස්සේ වස්තුවක් ත්වරණයකට ලක් වෙනවා. හැබැයි ඒ ත්වරණය රඳා පවතිනවා යොදන බලයටත් ඒ වස්තුවේ ස්කන්ධයටත්. ඉතින් බලමු අපි ඒක ඇසුරින් අපි බලමු කොහොමද මේකෙන් අපි සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න කියලා. දැන් ගණිතමය වශයෙන් අර මං කිව්ව වචනේ පෙන්වන්නේ කොහොමද? අන්න ත්වරණය අනුලෝමව සමානුපාතිකයි බලයට. අනුලෝමව සමානුපාතික ලකුණ යොදලා තියෙනවා. ත්වරණය අනුලෝමව සමානුපාතිකයි බලයට. ඊළඟට පෙන්නනවා ත්වරණය ප්‍රතිලෝමව සමානුපාතිකයි ස්කන්ධයට. අපි ඒතකොට පෙන්නන්නේ ප්‍රතිලෝමව සමානුපාතිකයි කියන්නේ 1ට m. පේනවනේ ස්කන්ධේ m වලින් අපි හඳුන්වන්නේ. ඊළඟට බලන්න m නිසා අපිට ලියන්න පුළුවන් මේ සමීකරණයක් විදිහට මෙතන මේ සම්බන්ධතාවය a සමානුපාතිකයි f බෙදීම m. අපිට ඒතකොට මේකෙදී f බෙදීම m ඒ සාධකේ නැවත ත්වරණයෙන් බෙදුවොත් ලැබෙනවා නියතයක්. හරිද? ඔබත් නියතයේ අගය හැම විටම එකයි මේ අගය. ඒක නිව්ටන් විද්‍යාඥයන් හොයලා තියෙනවා. අපිටත් ඔක හොයන්න පුළුවන් ක්‍රියාකාරකම් කරලා. එතකොට අපිට එකෙන් වැඩි කරොත් යම්කිසි සාධකයක් ඔබ දන්නවා එකෙන් වැඩි කරා කියලා සමීකරණයේ අගයේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබට මේ සමීකරණය උක්ත කරගන්න පුළුවන් a සමානයි f බෙදීම m. එහෙනම් අපිට f උක්ත කරගන්න පුළුවන් f සමානයි නැත්නම් බලය සමානයි ස්කන්ධේ වරක් ත්වරණය කියන සම්බන්ධතාවය ගොඩනගා ගන්න පුළුවන්. මේ මොකද්ද? බලය සමානුපාතිකයි ස්කන්ධේ වරක් ත්වරණය. මේක තමයි නිව්ටන්ගේ දෙවෙනි නියමය ඇසුරින් අපි ගොඩනගා ගන්න සම්බන්ධතාවය. හරි? දැන් අපි බලමු එකෙන් තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා. ඒතර f සමානුපාතිකයි
m කියන එකට අපි බලයන් මේ සංඛ්‍යා ආදේශ කරලා බලමු දුවේ පුතේ. දැන් බලන්න මෙන්න මේකෙදි ඔබ බලන්න F සමානයි ma. එතෙන්දී අපිට නිව්ටන් එක අර්ථ දක්වා ගන්නත් මේක අපිට පැහැදිලි වෙනවා. මම බලන්න කිලෝග්‍රෑම් එකකට තප්පරයට මීටර එකක ත්වරණයක් ලබා දෙන්න පුළුවන් බලය තමයි අපි නිව්ටන් එකක් කියලා කියනවා. ඔබ බලන්න මෙතෙන්දී. එතකොට නිව්ටන් එකේ ඒකකයක් ඔබට හිතා ගන්න පුළුවන්. මේ නිව්ටන් කියලා දීලා තියෙන kg ms ඍණ 2 කියන එකට තමයි ඔය නිව්ටන් කියන ඒකකයේ දීලා තියෙන නිව්ටන්ට අපි ගෞරව පිණිස. බලන්න kg ms ඍණ 2 කියන මූලික ඒකකයට තමයි අපි නිව්ටන් කියන ඒකකයක් ලබා දීලා තියෙන්නේ. එහෙනම් අපිට මෙතනින් අපිට මේ අර්ථ දක්වා ගන්න පුළුවන් නියත බලයක් යටතේ වස්තුවක ස්කන්ධය වැඩි වෙන තරමට ත්වරණය අඩු වෙන බවත් ස්කන්ධය අඩු වෙන තරමට ත්වරණය වැඩි වෙන බවත් අපිට මේකෙන් තේරුම් ගන්න පුළුවන්. හරිනේ. ස්කන්ධය වැඩි වෙනවා නම් ත්වරණය අඩු වෙනවා. ස්කන්ධය අඩු වෙනවා නම් ත්වරණය වැඩි වෙනවා. ස්කන්ධය වැඩි වෙනවා නම් ත්වරණය අඩු වෙනවා. ඉතින් ඔය සම්බන්ධතාව ඔතෙන්දී පැහැදිලි වෙනවා. ඊට පස්සේ උදාහරණයක් අපි අරන් අපි ගන්නක් පුංචි විසඳලා බලමු. දැන් දුවේ පුතේ මේ F සමානයි ma ඇසුරින් අපි පුංචි ගානක් ඔබට දෙනවා. මෙතෙන්දී බලන්න කිලෝග්‍රෑම් 5ක එක්තරා වස්තුවකට අපිට පුළුවන් වුණොත් එහෙම තප්පරයට මීටර 5ක ත්වරණයක් ලබා දෙන්න අපිට අපේ බලය ගණනය කර ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. බලන්න නිව්ටන්ගේ දෙවෙනි නියමය ඇසුරින් අපි ගොඩනගාගත්ත F සමානයි ma කියන සම්බන්ධතාවය. එහෙනම් අපි F හොයන්න යන්නේ අපිට දීලා තිනවා ස්කන්ධය කිලෝග්‍රෑම් 5යි ත්වරණය තප්පර වර්ගයට මීටර 5යි. එනම් 5 වරක් 5 25යි මූලික ඒකකයේ kg ms ඍණ 2. නමුත් අපි යන්නේ මූලික ඒකකයට තමයි නිව්ටන් කියලා කියන්නේ. ඒතර අන්තර්ජාතික ඒකකයේ බලය මනින ගොඩ නැගෙන්නේ ඔය kg ms ඍණ 2 කියන එකට තමයි අපි නිව්ටන් කියලා කියන්නේ. එහෙනම් ඔබ කියන්නේ මේ නිව්ටන් කියන එක ඇතුලේ ඔය kg ms ඍණ 2 තියෙනවා කියන එක ඔබ මතක තියාගන්න ඕනේ. එහෙනම් අපිට නිව්ටන් වලින් ගත්තොත් ඒක නිව්ටන් 25යි කියලා අපිට අන්තර්ජාතික ඒකකයෙන් පෙන්වන්න පුළුවන්. ඉතින් අපි තවත් උදාහරණයකට යන් අපිට ඔබට ඒක තවත් අහුරු කිරීම සඳහා මෙතෙන්දී අපි කියනවා එක්තරා වස්තුවක නිව්ටන් 10ක බලය. අපි ඉතින්දී බලය දෙනවා ඔබට. නිව්ටන් 10ක බලයක් දීලා තියෙනවා. ත්වරණය ලබා දීලා තියෙනවා 2.5ක් කියලා. ඒතර අපි වස්තුවේ ස්කන්ධය හොයන්න හදන්නේ. එහෙනම් ඔබ දන්නවා සාධක තුනක් තියෙන තැනකදී ඔය F සමාන m අපිට එක සාධක දෙකක් දීලා තියෙද්දි එක සාධකයක් හොයාගන්න නම් ඒ සාධකේ උක්ත කරගන්නවා අපි බලන්න. නිව්ටන් 10යි ස්කන්ධය හොයන්න ඕනේ. ත්වරණය 2.5යි. එහෙනම් m සමානයි 10 බෙදීම 2.5 අපිට එනවා එහෙනම් කිලෝග්‍රෑම් 4යි කියලා මේ වස්තුවේ ස්කන්ධය. එහෙනම් මෙන්න මේ ආකාරයට ඔබට මේ F සමානයි m ඇසුරින් පුංචි ගණනය කිරීම කීපයක් හදලත් පෙන්නුවා අපි. ඔබටත් තේරෙන්න ඕනේ නිව්ටන් කියන විද්‍යාඥයා පළවෙනි නියමෙදි කතා කරන්නේ බාහිර බලයක් නොයදේ නම් එම වස්තුව නිශ්චලතාවයේ හෝ එහෙම නැත්නම් ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනවා කියලා. හැබැයි අසමතුලිත බලයක් යෙදුනොත් ඒක චලනයකට ලක් වෙනවා. චලනයකට ලක් වෙද්දී චලනය සඳහා වෙතයි ත්වරණය සඳහා බලපාන සාධක දෙකක් ඉදිරිපත් කරනවා. බලයේ විශාලත්වය සහ වස්තුවේ ස්කන්ධය කියන එක. බලන්න මං කිව්වේ අර පඩිපෙලක් වාගේ ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට අපිට නිව්ටන්ගේ දෙවෙනි නියමය ඔබට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. දැන් අපි ඒ විදිහට නිව්ටන්ගේ දෙවෙනි නියමය පැහැදිලි කරගත්තා. ඒ වගේම ඒ ඔස්සේ කරන ගණිත කර්ම කීපයකුත් අපි හදාරුවා. ඒත් එක්ක අපිට සූදානම් දැන් පුළුවන්කම තියනවා දැන් නිව්ටන්ගේ තුන්වෙනි නියමය පිළිබඳව ඔබත් එක්ක සාකච්ඡා කරන්න වසන්ත සර්. ඇත්තටම දැන් ඔය නිව්ටන්ගේ නියම ටික අපි කතා කරනකොට ඔබගේ මුවඟ නිතරම රැඳෙන එක්තරා නියමයක් තමයි මේ තුන්වෙනි නියමය. ඔබ නිරන්තරයෙන් කියන එක නේ. අපි අර සාමාන්‍ය වහරෙක් කියනවනේ නේද? කළ දේ ඵල දේ කියනවා නේද? යමක් කරොත් අපිට ඒකට එරෙහිව යමක් හම්බෙනවායි කියලා කියනවා. අන්න ඒ වගේ යම් සංසිද්ධියක් පිළිබඳව තමයි මේ තුන්වෙනි නියමයෙන් විග්‍රහ කෙරෙන්නේ. ඒ කියන්නේ මොනවා හරි ක්‍රියාවක් සිද්ධ වුණොත් ඊට එරෙහි ක්‍රියාවක් වෙනවා කියන කාරණාව. ඊට එරෙහි ක්‍රියාවක්. හැබැයි මේ එරෙහි ක්‍රියාවේ යම්කිසි ගුණාංග කීපයක් තියෙනවා. මොනවද මේ ගුණාංග? එකක් තමයි විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. එහෙනම් මගේ පුතේ ඔය තුන්වෙනි නියමය විග්‍රහ කරද්දී කියනවා සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූත් ප්‍රතික්‍රියාවක් ඇත කියලා. දැන් බලන්න පුතේ මේ කාරණාවේදී ඕනෑම ක්‍රියාවක් සිද්ධ වෙනකොට ක්‍රියාවක් කියලා අපි කියන්නේ යම් අවස්ථාවකදී යම් වස්තුවක් මගින් ඇති කරන ක්‍රියාව. නැත්නම් යම් වස්තුවක් මගින් යොදන බලය නිසා ඇතිවන්නා වූ ක්‍රියාව. අන්න ඒ මුල් ක්‍රියාවට එරෙහිව දෙවෙනි වස්තුව මගින් නැති කරන්නා වූ ක්‍රියාවට කියනවා ප්‍රතික්‍රියාව කියලා.
දැන් මම බිත්තියක් තල්ලු කරොත් මම බිත්තිය වෙතට එල්ල කරන්නේ ක්‍රියාව. ඒතර බිත්තිය මගින් මගේ අත මතට ඇති වෙනවා ප්‍රතික්‍රියාව. ඒතර මගේ පුතේ හැම වෙලාවෙම ඔයා මතක තියාගන්න ඕනේ යම් වස්තුවක් ඇති කරන ක්‍රියාව අපි ක්‍රියාව කියලා හඳුන්වනවා. ඊට එරෙහිව යම් අවස්ථාවක දෙවනි වස්තුව මගින් පළමු වස්තුව මත යම්කිසි ක්‍රියාවක් ඇති කරනවා නම් ආන්නේ ක්‍රියාවට කියනවා ප්‍රතික්‍රියාව කියලා. දැන් පැහැදිලිනේ ඔයාට ක්‍රියාවයි ප්‍රතික්‍රියාවයි කියන්නේ මොකක්ද කියලා. එහෙනම් මගේ පුතේ මතක තියාගන්න ක්‍රියාවයි ප්‍රතික්‍රියාවයි ගත්තාම මේ ක්‍රියාවේ ප්‍රතික්‍රියාවේ සම්බන්ධය තමයි මුල් වස්තුව මගින් ඇති කරන ක්‍රියාවට දෙවෙනි වස්තුව පළමු වස්තුව මත ඇති කරන ප්‍රතික්‍රියාව විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. දැන් මේ රොකට්ටුව දිහා බලන්නකෝ. රොකට්ටුවේ මොකද වෙන්නේ? අර උණුසුම් වායු ධාරා මගින් වායු ගෝලය මතට ඇති කරනවා ක්‍රියාව. ඒතර වායු ගෝලය මගින් රොකට්ටුව වෙත ඇති කරනවා ප්‍රතික්‍රියාව. ඉතින් මෙන්න මේකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ අපි කතා කරන ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව අතර අන්තර් සම්බන්ධතාව ඇති වෙන්න ගන්නෙ. ඉතින් අපි මේක ටිකක් හොඳින් විග්‍රහ කරගන්න බලමු පොඩි ක්‍රියාකාරකමක් එක්ක. ඔයාට මේක බොහොම විනෝදාත්මක ක්‍රියාකාරකමක් වේවි. මේ ක්‍රියාකාරකමේදී අපි බැලුම් බෝලයක් යොදාගෙන මේ ක්‍රියාව සිද්ධ කරනවා. එතකොට මේ බැලුම් බෝලේ යොදාගෙන අපි බලමු ගෝකුල සර් මට පොඩ්ඩක් උදව් කරන්න මේකට. දැන් මෙතෙන්දී අපි බලන්න අපි මේ බැලුම් බෝලය අරගෙන පුතේ මේ බැලුම් බෝලයට මේ සෙලෝ ටේප් එකක් ආධාරයෙන් මේ පෑන් බටයකුත් යොදාගෙන අපි යම්කිසි සම්බන්ධතාවක් ඇති කරගත්තා බැලුම් බෝලය සම්බන්ධ කරා මේ නූලට. දැන් ඔයාලට පේනවනේ මේක. දැන් මම හිතනවා පැහැදිලිව පේනවා. ඔන්න පුතේ මේ නූල මං අල්ලන් ඉන්නවා මගේ අතින්. මේ බැලුම සම්බන්ධ කරලා තියෙනවා මේ පොඩි පෑන් බටයක් ඔස්සේ. ඒ කියන්නේ මේ එහෙට මෙහෙට චලනය වෙන්න පුළුවන් වෙන්න. එහෙට මෙහෙට චලනය වෙන්න පුළුවන් වෙන්න. මම දැන් මේ බැලුමේ කට අතාරිනවා. බලන්න මොකද වෙන්නේ කියලා. හරි. දැන් ඔබ දැක්කනේ නේද? දැන් මේකෙදි ඔබ නිරීක්ෂණය කරපු දේ තමයි පුතේ බැලුම් බෝලය පිඹලා මේ නූලට සම්බන්ධ කරලා අපි බැලුම් බෝලය අතෑරපු සැනින් ඒ කියන්නේ බැලුම් බෝලේ කට අතෑරියාම බැලුම් බෝලය තුල දැඩි පීඩනයකින් තිබ්බ වාතය එසැනින් එළියට ගමන් කරන්න ගත්තා. එසැනින් එළියට ගමන් කරන්න ගත්තා. මෙහෙම ගමන් කරනකොට අපි කියනවා මේ වාතයේ එළියට ගමන් කිරීම ඔන්න පුතේ ක්‍රියාව. දැන් ඒතර දැක්කනේ ඔයා මේ බැලුම් බෝලේ තිබුණු වාතය ටික එළියට ගමන් කිරීමෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? ක්‍රියාව කියලා අපි කියනවා. ඒ ක්‍රියාව සිද්ධ වෙනකොට වායු ගෝලය මගින් මොකද වෙන්නේ? අන්න පුතේ ප්‍රතික්‍රියාවක් ඇති කරන්න ගත්තා. ඒ වායු ගෝලයේ ඇතිවෙච්ච ප්‍රතික්‍රියාවන් නිසා බැලුම් බෝලය ඔන්න ඉදිරියට ගමන් කරා. දැන් පැහැදිලිනේ නේද පුතේ? එහෙනම් ඔන්න බැලුම් බෝලයේ තිබුණු වාතය මගින් බාහිරට සිද්ධ කරේ ක්‍රියාව. බාහිර වාතය මගින් බැලුම් බෝලය මත සිද්ධ කරේ ප්‍රතික්‍රියාව. ඉතින් ඔය විදිහට විවිධාකාර ක්‍රියාකාරකම් ඇසුරින් අපිට මේ තුන්වෙනීමේ පැහැදිලි කරගන්න පුළුවන්. එදිනදා ජීවිතයේ පුතේ ගොඩාක් අවස්ථාවල මේ තුන්වෙනීමේ යොදා ගන්න අවස්ථාවන් තියෙනවා. තුන්වෙනීමේ යොදා ගැනීම තියෙනවා. දැන් බලන්නකෝ මේ නිව්ටන්ගේ තුන්වෙනීමේ යොදාගෙන තමයි රොකට්ටුව එක චලිතය. රොකට්ටුවක් ගුවන්ගත වෙනකොට මේ රොකට්ටුව ගමන් කරනකොට අර උණුසුම් වායු ධාරා මගින් ක්‍රියාව ඇති වෙනවා වගේම වාතය මගින් රොකට්ටුව මග ප්‍රතික්‍රියාව ඇති කරනවා. ඒ වගේම තමයි ඔරුවක් පදිනකොට මේ හබල මගින් අපි ක්‍රියාවක් ඇති කරනවා ජලය මත. ජලය මගින් ඔරුව මත ඇති කරන ප්‍රතික්‍රියාව හින්දා ඔරුව ඉදිරියට ගමන් කිරීම සිද්ධ වෙනවා. පිහිනීම ගත්තොත් එහෙම පිහිනීමේදී මොකද වෙන්නේ පුතේ? පිහිනීමේදී අපි අපේ අත් මගින් ජලය මත යොදනවා ක්‍රියාවක්. ඒතර ජලය මගින් අප වෙත යෙදෙන ප්‍රතික්‍රියාව නිසා අපි ඉදිරියට ගමන් කරනවා. ඒ වගේම තමයි බැලුමක් අපි මේ හුලම් පුරලා අතෑරියොත් එහෙම මේ බැලුම අතාරිනකොට පුතේ බැලුම තුල තියෙන වාතය එළියට පිට කරනකොට ඔන්න ක්‍රියාව සිද්ධ වෙනවා. බාහිර වාතය මගින් බැලුම මත ප්‍රතික්‍රියාවක් ඇති කරලා මේක ඉදිරියට ගමන් කරන්න සලස්වනවා. දැන් බලන්න වෙඩි තියෙන අවස්ථාව බලන්න. තුවක්කුවකින් අපි මේ වෙඩි තැබීමක් කරනකොට මේ උණ්ඩය ඉදිරියට ගමන් කරද්දී අපි කියන තුවක්කුව වාංගු වෙනවා කියලා. වාංගු වෙනවා කියලා කියන්නේ උරහිස පහළට ගැස්සෙනවා. ඒ කියන්නේ උරහිසේ තියලා වෙඩි තියන්නේ.
නේද? එතකොට යම් බලයක් එතනින් දරා ගන්න පුළුවන්. ඒතර උරහිස පිටුපසට ගැස්සීමක් සිද්ධ වෙනවා. ඒ වගේම රිටි පනිනකොට රිටි පනින අවස්ථාවක රිට මත අපි යම් ක්‍රියාවක් යොදනකොට ඒ රිට මගින් ඇති කරන ප්‍රතික්‍රියාවත් එක්ක අපි ඉදිරියට වීසිවීම සිද්ධ වෙනවා. නේද? ඒ වගේම තමයි පුතේ ඔයා එදිනෙදා අපි අත්විඳින ඇවිදීම වාහනයක් ගමන් කිරීම වගේ සාමාන්‍ය අවස්ථා ගත්තාමත් මේ වගේදී අපිට නිව්ටන්ගේ තුන්වෙනි නියමයේ විග්‍රහ කරගන්න පුළුවන්. ඇවිදිද්දි පාදයේ මගින් පොළොව මත අපි ඇති කරේ ක්‍රියාව, පොළොව මගින් පාදයේ මත ඇති කරා ප්‍රතික්‍රියාව. ඉතින් පුතේ සෑම අවස්ථාවකම මේ ක්‍රියාව සහ ප්‍රතික්‍රියාවේ අන්තර්ක්‍රියාවක් විදියට තමයි මේ චලිත සිද්ධ වෙලා තියෙන්නේ. එහෙනම් බොහොම පැහැදිලි පුතේ සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූත් ප්‍රතික්‍රියාවක් පවතිනවා කියන කාරණාව. නිව්ටන්ගේ තුන්වන නියමය අපි හොඳින් යලිත් මතක් කරගත්තා. ඒත් එක්ක මේ අපිට කතා කරන්න පුළුවන් ඊළඟට නිව්ටන්ගේ දෙවෙනි නියමයට අනුව ස්කන්ධය හා බර අතර තියෙන සම්බන්ධතාවය කොයි වගේද කියලා. ඔව් දුවේ පුතේ ඒක හරි වැදගත් තැනක්. මොකද ඔබ සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි හැම වෙලෙම ස්කන්ධය කියන වචනේ අපි පාවිච්චි කරන්නේම නැහැ. අපි කියන්නේ ඔබේ බර කොච්චරද? එහෙම නැත්නම් මට මේ වගේ බර මේක බරයිනේ හරියට බරයිනේ. අපි බර කියන වචනේනේ නිතර දෙවිලි පාවිච්චි කරන්නේ. හැබැයි මම ඔබට පුංචි වෙනසක් පෙන්වන්නම් මේ බර සහ ස්කන්ධය අතරේ. ඔබ බලන්න මේ ලී කුට්ටිය මම ගත්තොත් මේ ලී කුට්ටිය අපිට යම්කිසි අපේ භාෂාවෙන් කියනවා නම් බරක් දැනෙනවා. හැබැයි ඔබ මේ ලී කුට්ටිය අභ්‍යවකාශයට ගෙනිච්චොත් මේ ලී කුට්ටිය කිසිදු වෙනසක් වෙන්නේ නැහැනේ. හැබැයි අභ්‍යවකාශයේදී ඔබ දන්නවා මේක අපේ අත උඩ තිබ්බා කියලා අපිට සෑහලුවක් මේක කිසිදු බරක් දැනෙන්නේ නැහැ. ඔබ හඳට ගෙනිච්චොත් මේක ඔබට එතෙන්දී මේිට වඩා සෑහලුයි. දැන් ඔබට ස්කන්ධය සහ බර අතර වෙනස ඔන්න උතරින් මම පැහැදිලි කරන්නම්. ස්කන්ධය කියලා කියන්නේ මෙන්න මේ පදාර්ථ ප්‍රමාණය. දැන් මේ පදාර්ථ ප්‍රමාණය මම මේ පෘථුවියේදී මේ ලී කොටේ ගත්තත් මම අභ්‍යවකාශයේදී ගියත් මම හඳට ගියත් මේකේ තියෙන පදාර්ථ ප්‍රමාණය කිසිම වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි දුව පුතේ ඔබට දැනෙන මේ බර කියන එක ඔබට වෙනස් වෙනවා. ඇයි එහෙම වෙනස් වෙන්නේ? අපිට නොපෙනුනාට මගේ මේ අතට යටින් මෙයාව අදිනවා කෙනෙක්. කවුද මේ අදින කෙනා? ගුරුත්වාකර්ෂණ බලයෙන් මේ කොටය ඇදගෙන ඉන්නේ පොළවෙන්. පොළවේ තියෙන ගුරුත්වාකර්ෂණ බලයෙන් මේක ඇදගෙන ඉන්නේ. ඒ ඇදගෙන ඉන්න දේ තමයි මට බරක් විදිහට දැනෙන්නේ. ඉතින් අභ්‍යවකාශයේදී අදින්න කෙනෙක් නැහැ. අභ්‍යවකාශය කියලා කියන්නේ ගුරුත්වාකර්ෂණ බලයක් නැති තැනක්. ඉතින් මං එතෙන්ට මේ කොටේ ගෙනිච්චම අදින්න කෙනෙක් නැත්නම් මගේ අතට මේකේ සැහැල්ලුවක් දැනෙනවා. මට අතට බරක් දැනෙන්නේ නැහැ. ඒ හින්දානේ අර කොට හරි මොනවා හරි අභ්‍යවකාශي පාවෙන්නේ. අදින්න කෙනෙක් නැහැ. අපි මේක පුතුවේ මත අතහැරියොත් බිමට වැටෙන්නේ අදින කෙනා අදින නිසා. අපිට පේන්නේ නැති වුණාට තන්තුවකින් අදින්න නැති වුණාට ගුරුත්වාකර්ෂණ බලය මේ කොටේ මත ක්‍රියාත්මක වෙනවා. ඔබ හඳට මේක ගෙනිච්චොත් පෘථිවියට වඩා හඳේ ගුරුත්වාකර්ෂණ බලය අඩු නිසා මේක අදින්නේ අඩුවෙන්. ඒතකොට අපිට මේක බර අඩුවෙන් දැනෙනවා. ඔබ බ්‍රහස්පති මත මේක ගෙනිච්චොත් එහෙම අපේ පෘථිවිය වාගේ දෙගුණයක් විතර මේක අපිට බරක් දැනෙනවා. ඒකට හේතුව එයාගේ බ්‍රහස්පතිගේ ගුරුත්වාකර්ෂණ බලය වැඩි නිසා. එහෙනම් ඔබට දැන් තේරෙන්න ඕනේ. මේකේ තියෙන පදාර්ථ ප්‍රමාණය තමයි මේකේ තියෙන ස්කන්ධය. හැබැයි මේක මත ක්‍රියාත්මක වෙන බලය නිසා ගුරුත්වාකර්ෂණ බලය නිසා අපිට දැනෙන දේ තමයි අපි බර කියලා කියන්නේ. ඉතින් අපිට මේක නිව්ටන්ගේ දෙවෙනි නියමය ඇසුරින්ම අපිට සමීකරණයක් ඇසුරින් මේක පහදන්නත් පුළුවන්. බලන්න මෙතෙන්දී අපි දන්නවා F = ma කියන සමීකරණනේ අපි නිව්ටන්ගේ දෙවෙනි නියමයෙන් අපි ගොඩනගාගත් සම්බන්ධතාවය. එහෙනම් අපි උතන A කියලා කියන්නේ ත්වරණයේ නිදුවේ පුතේ. ඔය ත්වරණයේ වෙනුවට අපිට ගුරුත්වජ ත්වරණය ආදේශ කරගත්තොත්. ඒ කියන්නේ අපි දන්නවා ගුරුත්වාකර්ෂණ බලය හරිමගේ 9.8ක් තියෙනවා. ඒක අපි දල වශයෙන් අපි 10යි කියලා කියනවා වටීමෙන්. එහෙනම් අපිට මේ ගුරුත්වජ ත්වරණය මේ ඒ වෙනුවට අපි ආදේශ කරනවා මෙන්න මේ විදිහට F = mg කියලා. g කියන්නේ උතන gravity එහෙම නැත්නම් අපි කියනවා ගුරුත්වජ ත්වරණය. එතකොට අපිට එනවන්න W කියන එක අපි කියන්නේ weight එහෙම නැත්නම් ඊතරත් බලයක් තමයි. අපි මුලිනුත් කිව්වා බර කියන්නේ බලයක් කියලා. එහෙනම් weight එක එහෙම නැත්නම් බර සමාන වෙනවා වස්තුවක ස්කන්ධයේ ගුරුත්වජ ත්වරණයෙන් වැඩි කරපුවාම. එතකොට පෘථුවිය මත නම් ඕක අපිට 10න් වැඩි කරන්න වෙනවා දල වශයෙන්. හැබැයි අපි අභ්‍යවකාශයට ගියොත් ඔතන g කියන එක බිඳුව වෙනවනේ. එහෙනම් ඉතින් ස්කන්ධය g වලින් වැඩි කරපුවාම අපිට බිඳුවයි. weight එකක් නැහැ. එහෙනම් අභ්‍යවකාශයේදී බරක් නැහැ කියලා කියන්නේ ඒකයි. එහෙනම් අපිට එතෙන්දී ගුරුත්වාකර්ෂණ බලය මත තමයි මේක රඳා පවතින්නේ. තව චුට්ටක් අපි ඉදිරියට ගියොත් එහම ඔබට ඔක පැහැදිලි කරන්න පුළුවන්. මෙතෙන්දී බලන්න අපිට g කියලා කියන්නේ ඒතර ගුරුත්වජ ත්වරණය. ඒක අපිට පෘථුවියේදී නම් නියතයක් වුණාට පෘථුවියෙන් පිටට ගියොත් ඔබට තේරෙන්න ඕනේ අභ්‍යවකාශයට ගියොත් ගුරුත්ව ත්වරණය බිඳුවයි. හඳට ගියොත් අපේ පෘථුවියට වඩා යම්කිසි ආකාරයකින් අඩුවක් තියෙනවා. 6න් එකක් පමණ වෙනවා. බ්‍රහස්පතිට ගියොත් සාමාන්‍යයෙන් 2කට වඩා චුට්ටක් වැඩි. මේ ආකාරයට ගුරුත්ව ත්වරණය වෙනස් වෙනවා. ඒ අනුව බර වෙනස් වෙනවා මේ එකම වස්තුවේ. එකම වස්තුවේ බර වෙනස් වෙනවා. තැනින් තැනට.
පෘථිවියේදී එක බරක්, බ්‍රහස්පතිගේ එක බරක්, අභ්‍යවකාශයේදී එක බරක් නෑ ඇත්තටම. හඳේදී එක බරක්. එහෙනම් ඔබට තියෙන පදාර්ථ ප්‍රමාණය තමයි ස්කන්ධය. මේකේ තියෙන ගුරුත්වාකර්ෂණ බලය නිසා මේක මත හටගන්නා බලය නිසා හටගන්නා දේ තමයි අපි බර කියලා කියන්නේ. එතෙන්දී F කියන්නේ බලය, W කියලා කියන්නේ බර. එහෙනම් අපිට එතෙන්දී ඒ නිසා මේ අවස්ථාවේදී වස්තුව මත යොදන අපි කියනවා මේ අවස්ථාවේදී වස්තුව මත යොදන බලය තමයි අපි බර කියලා හඳුන්වා ගන්නෙ. මෙතන බලන්න 2.5යි කිලෝග්‍රෑම් වන වස්තුවක් මත 12.5ක බලයක් යොදා තල්ලු කිරීමේදී වස්තුව මත ඇති වෙන ත්වරණය ගණනය කරන්න කියලා. එතෙන්දී අපි මේක නැවත අපි හදාගමු. නිව්ටන්ගේ දෙවෙනි නියමය ඇසුරින්මයි ඒ ගාන. ත්වරණය සමානයි F බෙදීම m. එහෙම නැත්නම් අපි ත්වරණය උක්ත කරලා තියෙනවා. 12.5 දීලා තියෙනවනේ 12.5 අන්න නිව්ටන් අපි දාගන්නවා. එහෙනම් කිලෝග්‍රෑම් 2.5න් බෙදන්න තියෙන්නේ. එතකොට අපිට එනවා පිළිතුර 5යි ms ඍණ 2යි. එහෙම නැත්නම් ත්වරණය තප්පර වර්ගයට මීටර 5යි කියලා. චරිතය පිළිබඳ නිව්ටන් නියම පිළිබඳවයි අපි මේ උදෑසන සාකච්ඡා කළේ. මේ පාඩමට අදාළ නියමයන් 3 ඔස්සේම අපි ඔබට දැනුවත් කරා. විශේෂයෙන්ම මේ ඔස්සේ ගොඩනැගෙන ගණිත ගැටළු පිළිබඳවත් සාකච්ඡා කරන්න අප අමතක කළේ නැහැ. නොවැම්බර් මාසේ 10 වෙනිදා ඔබට යොමු කළපු ප්‍රශ්නයට නිවැරදි පිළිතුර තිරයේ දිස් වෙනවා. ප්‍රශ්නය සමගින් ජයග්‍රහණ දිනා ගන්නවා නවෝදයා බණ්ඩාරනායක අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ, ඒ වගේම ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමේ සඳලි තරුෂිකා. ජයග්‍රාහකීන් සඳහා මෙන්න මේ දකින වටිනා පොත් හිමි වෙනවා MD ගුණසේන අනුග්‍රහයෙන්. අද දවසේ සම්පත් දායකත්වය ලබා දුන් මිනුවන්ගොඩ බුරුල්ලපිටිය ජාතික පාසලේ විද්‍යා ආචාර්ය ගෝකුල සිරිවර්ධන සර්ටත්, ඒ වගේම කඳාන ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ විද්‍යා ආචාර්ය වසන්ත ගුණවර්ධන සර්ටත් අපේ ස්තුතිය පිරිනමමින් ජාතික පාසල විද්‍යා වැඩසටහනෙන් අදට ඔබේ නිවහනෙන් සමග යන අවසර ලබන බදාදත් මුණ ගැහෙන බලාපොරොත්තුව ඇතුව අපි ප්‍රාර්ථනා කරනවා ඔබට ජයග්‍රාහී සතියක්. අයබෝවන්.